අයිබන්දුවේ පුතේ අද අපිට කතා කරන්න තියෙන මාතෘකාව තමයි දිත්ත සටහන් න්‍යාය. දිත්ත සටහන් න්‍යාය කතා කරන්න කලින් මම හිතුවා අපිට දිත්ත සටහන් න්‍යායයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි තොගය එක් අවස්ථාවක අපි වියදමක් විදිහට සටහන් කරනවා. අනිත් අවස්ථාවක අපි තොගය ආදායමක් විදිහට සටහන් කරනවා. හැබැයි තොගය නෙමෙයි අපි වියදමක් විදිහට තොගය නෙමෙයි ආදායමක් විදිහට සටහන් කරන්නේ. එතකොට අපි බලමු තොගය කොහොමද වියදමක් වෙන්නේ ආදායමක් වෙන්නේ කොහොමද කියලා. හරි. එතකොට අපි දන්නවා පුතේ ව්‍යාපාරයක තොගය නැත්තම් අපි කියනවා මොනවා කියලාද? භාණ්ඩ. එහෙනම් ව්‍යාපාරයක තොගය නැත්තම් භාණ්ඩ කියලා කියන්නේ ව්‍යාපාරයක විකුණන්න තියෙන දේවල්. එතකොට ව්‍යාපාරයෙන් ව්යාපාරයට මේ තොගය නැත්තම් භාණ්ඩ කියන එක වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සිල්ලර කඩයක හාල් පිටි සීනි තොගය වෙනකොට ලීබඩු සාප්පුවක ඇඳන් මේස අල්මාරි තොගය බවට පරිවර්තනය වෙනවා. ඉතින් ගොඩක් ළමයි මේ ව්‍යාපාරත් එක්ක මෙන්න මේ තොගය කියන එක පටලව ගන්නවා. අපි දිත්ත සටහන් න්‍යාය කතා කරාට පස්සේ මූලික පොත් ශේෂ පිරික්සුම ඊළඟට වැරදි නිවැරදි කිරීම සමස්තයකටම පුතේ මේ තොගය කියන එක බලපානවා. මොකද අපි කතා කරන ප්‍රධාන මූලික පොත් දෙකක් තමයි ගැනුම් ජර්නලය සහ විකුණුම් ජර්නලය. එහෙනම් අපි තොගය කියන එක හොඳට ඉගෙනගෙන ඉන්න ඕන. තොගය කියන එක ඉගෙන ගත්තා නම් අපිට ගැනුම් විකුණුම් ජර්නල් කියන්නේ මහ ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. දිත්ත සටහන් න්‍යායදී මේ තොගය හොඳට ඉගෙන ගත්තා නම් මහ ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් මං කිව්ව පුතේ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට තොගය කියන එක වෙනස් වෙනවා. හැබැයි තොගය ඕනෑම ව්‍යාපාරයකට වත්කම. හැබැයි ඕනම ව්‍යාපාරයකට මේක ජංගම වත්කම. ජංගම වත්කමක් කියලා කියන්නේ මේක අවුරුද්දක් ඇතුළත මොනවා වෙනවද? අපි විකුණනවා. නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම සිල්ලර කඩයක් නම් හාල් අරගෙන මාසයක්වත් තියාගන්න නෑ විකුණනවා. පිටි අරන් මාසයක්වත් තියාගන්න නෑ විකුණනවා. ලීවඩු සාප්පුව ගත්ත එහෙම ගොඩක් වෙලාවට මහ ලොකු කාලයක් තියෙන නෑ මාස 6ක් මාස 3ක් තිබිලා විකුණනවා. එතකොට පුතේ මේ තොගය කියන එක ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් වෙනවා. එතකොට අපි කතා කරා පුතේ ගිණුම් කරන සමීකරණයේදී තොග මිලදී ගැනීම සහ විකිණීම නේද? අපි තොග මිලදී ගැනීම සහ විකිණීම කතා කරා. වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම්. මේ ගිණුම් කරන සමීකරණයෙන් තොග මිලදී ගත්තම මොකද වුනේ? තොග නැමැති වත්කම වැඩි වෙලා මොකද වුනේ? මුදල් නැමැති වත්කම අඩු වුණා. තොග වික්කම මොකද වුනේ? තොග නැමැති වත්කම අඩු වෙලා මුදල් නැමැති වත්කම වැඩි වුණා. එතකොට දැන් අපි කතා කරන්න යන්නේ පුතේ ගිණුම් කරන සමීකරණයට එහාට ගිහිල්ලා. කොහොමද මේ තොගය වියදමක් වෙන්නේ සහ තොගය ආදායමක් වෙන්නේ කියලා තමයි කතා කරන්න යන්නේ. එතකොට ගිණුම් කරන සමීකරණයෙන් අපි එහාට යනවා දිත්ත සටහන් ක්‍රමය කියන එකට. දිත්ත සටහන් ක්‍රමයේදී තොග මිලදී ගැනීම වියදමක් විදියටත් තොග විකිණීම ආදායමක් විදියටත් තමයි අපි සටහන් කරන්නේ. අපි බලමු ඇයි තොගය මිලදී ගැනීම වියදමක් විදියටත් තොග විකිණීම ආදායමක් විදියටත් සටහන් කරන්නේ කියලා. අපි බලමු මුලින්ම වියදමක් වෙන්නේ කියලා. ඒ වියදමට කියන නම අපි මතක තියාගමු. හරි. එහෙනම් අපි දැන් ගිණුම් කරන සමීකරණයෙන් එළියට ඇවිල්ලා පුතේ මූලිකාංග පහටම එනවා. මූලිකාංග පහ මොකද්ද? වත්කම්, ප්‍රාග්ධනය, වගකීම්, ආදායම් සහ වියදම්. එතකොට මෙන්න මේ තොගය භාණ්ඩම තමයි තොගය කියලා කියන්නේ. මෙන්න මේ තොගය අපි මොනවාද කරන්නේ? එකක් තමයි මිලදී ගන්නවා. එහෙනම් මේ තොගය මිලදී ගන්න එක තමයි පුතේ ව්‍යාපාරයකට මොකක් වෙන්නද? වියදමක්
වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ තොගය මිලදී ගන්න එක තමයි ව්‍යාපාරයට වියදමක් වෙන්නේ. තොගය කියන්නේ මොකද්ද ව්‍යාපාරයට ජංගම වත්කමක්. හැබැයි තොගයක් මිලදී ගන්නවා කියන එක ව්‍යාපාරයට වියදමක් වෙනවා. එතකොට මෙන්න මේ තොගය මිලදී ගන්න වියදමට අපි නමක් දෙනවා. උදාහරණයක් විදිහට විදුලි ගාස්තු. අපි නමක් දෙනවා විදුලි ගාස්තු ඒ වියදමට. වැටුප් ගෙවනවා. අපි ඒකට ඒ වියදමට නමක් දෙනවා මොකද වැටුප් කියලා. අන්න ඒ විදියට මෙන්න මේ තොගය මිලදී ගැනීම වියදමක් වෙනවා. ඒ වියදමට කියන නම අපි කියනවා ගැනුම් කියලා. මොනවා කියලා කියනවද? ගැනුම් කියලා කියනවා. එහෙනම් මොනා මිලදී ගැනීමද ගැනුම්? තොග. එතකොට ලීබඩු ඇලසලක ලීබඩු කියලා කියන්නේ මොකද්ද ව්‍යාපාරයට? මොකද්ද? තොගය. එහෙනම් ඒ ලීබඩු වල විසල ලීබඩු විකුණන්න ලීබඩු ගන්නවා නම් මොකද්ද පුතේ? මිලදී ගන්නවා. මොකද්ද පුතේ? වියදම. එහෙනම් ඒ වියදමට කියන නම මොකද්ද? ගැනුම්. සිල්ලර වෙනසලා හාල් පිටි සීනි මිලදී ගන්නවා. මිලදී ගන්න එක ව්‍යාපාරයට මොකද්ද පුතේ? වියදම. ඒ වියදමට කියන නම මොකද්ද? ගැනුම්. එහෙනම් තොගය එක එක ආකාරයෙන් එක එක ව්‍යාපාර වලට තියෙන්න පුළුවන්. හැබැයි ඒ හැම තොගයකටම මිලදී ගැනීම වියදමක් විදියට තමයි සටහන් කරන්නේ. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් ඔයාට තේරෙනවා තොගය නොවන වත්කම් නේද? උදාහරණයක් විදිහට ගන්නකො සිල්ලර වෙලසලකට අපි ෂෝකේස් එකක් ගෙනවා බඩු තියන්න. ඒක එතකොට අපි මිලදී ගැනීම වියදමක් වෙනවද? නැහැ. ඒක මොනවා විදිහට සටහන් කරන්නේ පුතේ? වත්කමක් විදිහට තමයි සටහන් කරන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ තොග ආයි මිලදී ගැනීම දිත්ත සටහන් වලදී ගිණුම් කරන සමීකරණයේදී නෙමෙයි දිත්ත සටහන් වලදී අපි මොනම අවස්ථාවකවත් වත්කම් විදියට සටහන් කරන්නේ නැත. මොනවා විදියට සටහන් කරන්නේ? වියදමක් විදියට තමයි සටහන් කරන්නේ. තේරුණාද? එහෙනම් ඒ වියදමට කියන නම අපි ගැනුම් කියලා කියනවා. එහෙනම් දැන් අපි දන්නවා ගැනුම් කරා කියලා කිව්ව හැටියෙම ඔයාට මතක් වෙන්න ඕනේ මොනවාද අරන් තියෙන්නේ? මිලදී අරන් තියෙන්නේ තොග. මෙන්න මේ වචනෙත් එක්ක යන ළඟ වචනයක් තමයි පුතේ ගැනිලි. මෙන්න මේ වචන දෙක පටල ගන්න එපා. ඔයාලා මෙන්න මේ වගේ වචන පටලගෙන තමයි මේ ගිණුම් කරන්නේ දිත්ත සටහන් න්‍යායත් එක්ක අනිත් ඔක්කොම පටල ගන්න. එහෙනම් මේ තියෙන්නේ ගැනුම්, මේ තියෙන්නේ ගැනිලි. ගැනිලි කියන්නේ අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනට අරන් යන්නේ. ගැනුම් කියන්නේ තොග මිලදී ගන්න. එතකොට තොග මුදලට මිලදී ගන්න එක විතරද ගැනුම් වෙන්නේ? නැහැ. තොග මිලදී ගන්න ආකාර දෙකක් තියෙනවා. එක තමයි පුතේ මුදලට, අනිත් එක තමයි ණයට. එහෙනම් මුදලට මිලදී ගත්තත් ණයට මිලදී ගත්තත් තොග මිලදී ගන්න එක ව්‍යාපාරයට වියදමක්. ඒ වියදමේ නම තමයි ගැනුම්. එහෙනම් මුදලට ගන්න ටික මුදලට ගැනුම් කියනවා, ණයට ගන්න ටික ණයට ගැනුම් කියනවා. එහෙනම් මේ ඔක්කොම ගැනුම් කියලා අපි සඳහන් කරනවා. හරි. එහෙනම් මම හිතනවා තොගය කොහොමද වියදමක් වුනේ කියන එක ඔළුවට ගියා කියලා. හරි. එහෙනම් දැන් අපි බලමු කොහොමද තොගය ආදායමක් වෙන්නේ කියලා. හරි. දැන් අපි තොග ගන්නෙ මොකටද? අපි දන්නවා අපි තොග ගන්නෙ විකුණන්න. නේද? සිල්ලර වෙලසලක හාල් පිටි සීනි අරන් නේද? ගුල්ලෝ ගන්න තියන් ඉන්නේ නෑනේ. අපි විකුණනවා පුතේ. එහෙනම් හාල් පිටි සීනි අරගෙන අපි කරන්නේ විකුණනවා. මොනවද විකුණන්නේ? තොගය තමයි විකුණන්නේ. අපි දන්නවා තොගය යනු කිව්වමත් අපි කියන්නේ මොකද්ද? විකිණීම සඳහා ව්‍යාපාරයේ ඇති දේවල් තමයි තොගය කියලා කියන්නේ. එහෙනම් පුතේ හැම වෙලේම මතක තියාගන්න ඕන තොගය කියන්නේ ව්‍යාපාරයට ජංගම වත්කම. නැත්තම් වත්කම. දැන් අපි ගත්ත තොග මොනා කරනවද පුතේ? විකිණීම. හරි. එහෙනම් දැන් අපි තොග විකුණනවා. මොනවා විකුණනවද? තොග විකුණනවා. මොනා කරන්නද යන්නේ? තොග විකුණනවා. හරි. එහෙනම් තොග විකිණීම ව්‍යාපාරයට මොකක් වෙනවද? ආදායමක් වෙනවා. මොනවා වෙනවද?
ආදායමක් එනවා. එහෙනම් තොග කියලා කියන්නේ ව්‍යාපාරයට ජංගම වත්කම. තොග විකිණීම තමයි ආදායමක් වෙන්නේ. එහෙනම් මෙන්න මේ තොග විකුණන එකට අපි වචනයක් කියනවා විකුණු. මොකක් කියලා කියනවද? විකුණු. මේ නිකම් විකුණු. හැබැයි උදාහරණයකට දෙන්නකො යන්ත්‍ර විකුණුම් කියලා. එහෙනම් ඔයාලට කියලා දිනවා යන්ත්‍ර විකුණුම් කියලා. එහෙනම් යන්ත්‍ර විකුණනවා කියලා කිව්වම ඒක තොගේ විකුණනද? නෑ පුතේ. එතනදී යන්ත්‍රය කියලා කියන්නේ තොගේට ගන්න බෑ. ඒකට විකුණුම් කියන මේ තනි වචනය ආවොත් අපි දන්නවා අනිවාර්යයෙන්ම මොනවා තමයි විකුණලා තියෙන්නේ? තොගය තමයි විකුණලා තියෙන්නේ. එහෙනම් තොගය විකිණීම ආදායමක්. ඒ ආදායමට අපි නම තියනවා මොකක් කියලාද? විකුණුම් කියලා. මේ අපි කතා කරන්නේ ගිණුම් කරන සමීකරණයට නෙමෙයි, දිත්ත සටහන් න්‍යාය පටන් ගන්න කලින් දිත්ත සටහන් න්‍යායේදී පටලව ගන්න තැනක් තමයි අපි මේ කතා කරේ. එතකොට ගිණුම් කරන සමීකරණයේදී අපි තොගය විකිණීම සටහන් කරන්නේ වත්කම් අඩුවීමක් විදියට. එහෙනම් ගිණුම් කරන සමීකරණය සහ දිත්ත සටහන් න්‍යාය පටලව ගන්න එපා. එහෙනම් මම ආයි කියනවා තොගේ කියලා කියන්නේ ව්‍යාපාරයට වත්කමක්. එහෙනම් තොගය මිලදී ගත්තා හෝ විකුණුවා ගිණුම් කරන සමීකරණය සටහන් කරන්න තොග මිලදී ගත්තා නම් තොග වැඩිවීම විදියට, තොග වික්කනම් තොග අඩුවීම විදියට. හැබැයි මෙන්න මේක කියා දුන්නේ අපි ඉස්සරහට කතා කරන දිත්ත සටහන් න්‍යායට වැදගත් වෙන්න. එහෙනම් පුතේ අපේ අද මාතෘකාව තමයි දිත්ත සටහන් න්‍යාය. අපි බලමු දිත්ත සටහන් න්‍යායේදී වැදගත් වෙන කරුණු සහ දිත්ත සටහන් න්‍යාය කියන්නේ මොකක්ද කියලා. අපි කතා කරනවා පුතේ ඕනෑම ගණිතයකට බලපෑම් දෙකක් තියෙනවා කියලා. එතකොට මේ බලපෑම් දෙක අපි ගිණුම් කරන සමීකරණයට දැනටම සටහන් කරලා තමයි ඉන්නේ. හරි. එහෙනම් ගනුදෙනු. එහෙනම් ගනුදෙනුවකට බලපෑම් දෙකක් තියෙනවා. ඕනෑම ගනුදෙනුවකට බලපෑම් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එතකොට අපි මෙච්චර කල් කතා කරේ පුතේ ගිණුම් කරන සමීකරණයට කොහොමද මේ ගනුදෙනු බලපාන්නේ කියලා. අපි සමීකරණය කියන එක කතා කරන්නේ ගණිතමය ආකාරයට. ගණිතමය දෙයක් තමයි සමීකරණය කියලා කියන්නේ. එහෙනම් අපි මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ ගණන් ආශ්‍රිතව ගිණුම් කරණයක් තමයි කතා කරලා තියෙන්නේ. ඉලක්කම් වෙනයි ගණන් වෙනයි. මේ අපි කතා කරන්නේ ඉලක්කම් කියන જાතිය අපිට වැදගත් වෙනවා. එතකොට මේ ගණිතයෙන් වෙන් වෙලා ගිණුම් කරණය කියන එක එක් විෂයක් බවට පත් වෙන්නේ මෙන්න මේ දිත්ත සටහන් න්‍යාය කියන එකත් එක්ක තමයි පුතේ. නැත්තම් අපි සමීකරණයකට අපේ ව්‍යාපාරයක බලපාන ගනුදෙනු ටික සටහන් කරන එකට තමයි අපි ගිණුම් කරන සමීකරණය කියලා කිව්වේ. එහෙනම් ගිණුම් කරන සමීකරණය අපි තනිකරම ගිණුම් කරණය කියන එකට ඇවිල්ලා ලූකා පැසියෝලි අපිට දිත්ත සටහන් ක්‍රමය කියලා එකක් කියා දෙනවා. එහෙනම් මොකද්ද මේ දිත්ත සටහන් ක්‍රමය කියලා කියන්නේ? අපි දන්නවා දිත්ව කියලා කියන්නේ දෙකක්. එහෙනම් සටහන් කියලා කියන්නේ අපි යම්කිසි දෙයක් ලියනවා. ක්‍රමය කරන විදිය. එහෙනම් අපි මෙන්න මේ ගනුදෙනුවක තියෙන බලපෑම් දෙක 1 2 මෙන්න මේ බලපෑම් දෙක සටහන් කරනවා. ඉතින් අපි දැන්ටම සටහන් කරානේ ගිණුම් කරන සමීකරණයත් කරේ ඒකම නේද? වත්කම් වැඩි වේ, වත්කම් අඩු වේ, ප්‍රාග්ධනය වැඩි වේ, වත්කම් වැඩි වේ, වගකීම් වැඩි වේ, වත්කම් වැඩි වේ, ආදායම් වැඩි වේ. අපි හැම සටහන් කරානේ. අන්න ඒ බලපෑම් දෙකට පුතේ ලූකා පැසියෝලි මූලධර්මයක් හදලා දෙනවා. එහෙනම් මෙන්න මේ ඕනෑම ගනුදෙනුවක තියෙන බලපෑම් දෙක හර සහ බැර කියලා තැන් දෙකක සටහන් කරන එකට අපි කියනවා පුතේ දිත්ව සටහන් න්‍යාය කියලා. නැත්තම් දිත්ව සටහන් නීතිය, දිත්ව සටහන් මූලධර්මය කියලා කියන්නේ. එහෙනම් මොකක්ද දිත්ව සටහන් න්‍යාය කියලා කියන්නේ? ගනුදෙනුවක තියෙන 1 2 බලපෑම් දෙක එකක් හර විදියටත් අනිත් එක බැර විදියටත් සටහන් කරන එකට අපි කියනවා දිත්ව සටහන් න්‍යාය කියලා. එතකොට අපි කොහොමද හරයි බැරයි කියලා සටහන් කරන්නේ? අපි දන්නේ නෑනේ.
ගනුදෙනුවක බලපෑම් එකක් තියෙනවා කියලා දන්නවා. වත්කම් වැඩි වෙයි, වත්කම් අඩු වෙයි. නේද? අයිතිකරු ව්‍යාපාර ප්‍රාග්ධනය දෙවුවම අපි දන්නවා ප්‍රාග්ධනය වැඩි වෙයි, වත්කම් වැඩි වෙයි. ඒක කොහොමද හර සහ බැර කියලා සටහන් කරන්නේ? අන්න ඒකට ලූකා පැසියෝලි මූල ධර්මයක් දෙනවා. අපි කතා කරනවා ගිණුම්කරණේ මූලිකාංග 5. මෙන්න මේ ගිණුම්කරණේ මූලිකාංග 5ට ලූකා පැසියෝලි මූල ධර්ම 5ක් දෙනවා. මෙන්න මේ 5 මතක තියාගත්තා නම් ගිණුම්කරණ සමීකරණේ දිත්ත සතහන් න්‍යාය අමාරු වෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා ගොඩක් වෙලාවට අපි මේ දිත්ත සතහන් මූල ධර්මයේ ලූකා පැසියෝලි කියපු මේ මූල ධර්මය අපි කටපාඩම් කරනවා. නේද? වත්කමක් වැඩිවීම හර, වත්කමක් අඩුවීම බැර, නේ වගකීමක් වැඩිවීම බැර, වගකීමක් අඩුවීම හර කටපාඩම් කරනවා. කටපාඩම් ගන්න. ඇයි අපි කටපාඩම් කරන්නේ? මේක පුතේ මූල ධර්මයක්. මේක හැදිලා තියෙන විදියක් තියෙනවා. ඒතර ලූකා පැසියෝලිත් අපිට කිව්වේ නෑ මේ විදිහට පාඩම් කරගන්න මේ විදිහට හදන්න කියලා. අපි බලමු කොහොමද මේ වත්කම් ප්‍රාග්ධනය වගකීම් වලට මෙන්න මේ මූල ධර්මය හැදුනේ කියලා. හරි. එහෙනම් අපි කතා කරනවා ගිණුම් කරන සමීකරණය. හරි. ගිණුම් කරන සමීකරණය මොකක්ද? වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම. හරි. එතකොට අපි මේ ගිණුම් කරන සමීකරණේ තියෙන්නේ පුතේ මූලිකාංග 3යි. 1යි 2යි 3යි. අපි දන්නවා ගිණුම්කරණයේ තියෙනවා මූලිකාංග 5. එහෙනම් ගිණුම්කරණයේ මූලිකාංග 5න් අපි දන්නවා දෙකක් ප්‍රාග්ධනය ඇතුලේ තමයි ගිණුම්කරණ සමීකරණේ හැංගිලා තියෙන්නේ. නේද? හරි. එහෙනම් අපි ආදායම් ගිණුම්කරණ සමීකරණේ ප්‍රාග්ධනයට එකතු කරා වියදම් ගිණුම්කරණ සමීකරණයෙන් ප්‍රාග්ධනයෙන් අඩු කරා. හරි. දැන් අපි මේක මේ විදිහට ලියාගමු. වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන ආදායම් ඍණ වියදම් ධන වගකීම්. හරි. දැන් මම ලියපු එකේ මොකක් හරි වෙනසක් තියෙනවද? ඔව්. නේද? මෙන්න මෙයා ඍණ. අපි දන්නවා ප්‍රාග්ධන ඉස්සරහා තියෙන්නේ ධන. එතකොට පුතේ ප්‍රාග්ධනයක් ධන, ආදායමුත් ධන, වගකීමුත් ධන. හැබැයි වියදම් විතර ඍණ. එහෙනම් මෙයා මේ පැත්තට ගැලපෙන්නේ නැහැ. එහෙනම් මෙයා මේ පැත්තට ගැලපෙන්නේ නැත්නම් අපි මෙයාව එහා පැත්තට යවන්න ඕන. අපි දන්නවා මේ පැත්තේ එක්කෙනෙක් නේද? අයින් කරන්න නම් සමීකරණයක ඍණයකට ධන එකක් දාන්න ඕන. නේද? එහෙනම් අපි දානවා ධන වියදම්. මොනා කරනවද? ධන වියදම්. එහෙනම් ඍණ වියදමට ධන වියදම කැපිලා යනවා. එහෙනම් මේ වියදම මේ පැත්තට එකතු වෙනවා. එහෙනම් අපි ලියනවා ඊළඟට ගිණුම් කරන සමීකරණය වත්කම් ධන වියදම් සමානයි ප්‍රාග්ධනය ධන ආදායම් ධන වගකීම්. එහෙනම් ලූකා පැසියෝලි පුතේ මේ වත්කම් වියදම් වලට එක මූල ධර්මයකොත් ප්‍රාග්ධනය ආදායම් වගකීම් වලට එක මූල ධර්මයකුත් දෙනවා. ඒතර මේක ලූකා පැසියෝලි හැදුවේ මෙන්න මේ මූල ධර්මයේ මතවත් ඉඳලා තමයි එයා මෙන්න මේ තීරණය ගත්තා. එහෙනම් වත්කම් වියදම් වලට එක මූල ධර්මයකුත් ප්‍රාග්ධනය ආදායම් වගකීම් වලට එක මූල ධර්මයකුත් ලූකා පැසියෝලි කියනවා. එහෙනම් වත්කම් වියදම් ලූකා පැසියෝලි කියනවා වැඩිවීම හර අඩුවීම බැර. එහෙනම් මේක මේ පැත්ත වෙන්න බෑ නේද? එහෙනම් මොකද වෙන්නේ? වැඩිවීම බැර අඩුවීම හර කියලා මූල ධර්මයක් දෙනවා. එහෙනම් පුතේ අපි වත්කම් වියදම් වලට මෙන්න මේ මූල ධර්මයේ භාවිතා කරනවා. ප්‍රාග්ධනය ආදායම් වගකීම් වලට මෙන්න මූල ධර්මයේ භාවිතා කරනවා. එහෙනම් අපිට කටපාඩම් කරන්න ඕනද? වත්කම් වැඩිවීම හර අඩුවීම බැර, වියදම් වැඩිවීම හර අඩුවීම බැර එහෙම කරන්න ඕන වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ මූල ධර්මයේ හැදිලා තියෙන්නේ. හරිද? හරි. එහෙනම්
අපිට ලූකා පැසියෝලි කියනවා වත්කමක් වැඩි වේ නම් දිත්ත බලපෑම වත්කමක් වැඩි වේ. එහෙනම් වත්කම වැඩි වේ නම් හර වත්කමක් අඩු වේ. එහෙනම් බැර අන්න ඒ විදිහට අපිට බලපෑම් දෙක දැන් අපි සටහන් කරන්නේ වැඩි වේ අඩු වේ නෙමෙයි වැඩි වේ නෙමෙයි කොහොම සටහන් කරන්නේ හර සහ බැර කියලා තමයි අපි සටහන් කරන්නේ. එතකොට අපි දැන් මුලින්ම දිත්ත සටහනක් ලියනවා. නැත්තම් කරන්නේ පුතේ දිත්ත සටහන් කිරීමක් තමයි කරන්නේ. එතකොට ලූකා පැසියෝලි දිත්ත සටහන් කිරීමට අපිට ආකෘතියක් දෙනවා. එන්නේ ආකෘතියට අපි කියනවා ගිණුම කියලා. එහෙනම් ගිණුම කියන්නේ මොකක්ද? ගිණුම කියලා කියන්නේ පුතේ මෙන්න මේ බලපෑම් දෙක ගනුදෙනුවක තියෙන හර සහ බැර කියන බලපෑම් දෙක සටහන් කරන තැන් දෙකට අපි කියනවා ගිණුම කියලා. හරි. එහෙනම් අපි බලමු ගිණුමක් ආකෘතිය කොහොමද? ගිණුමක් ගහන්නේ කොහොමද කියලා. හරි. එතකොට මම ලේසියෙන් මතක තියාගන්න ක්‍රමයක් කියලා දෙන්නම්. ගිණුමක ආකෘතිය. හරි. සාමාන්‍යයෙන් අපි ඉගෙන ගත්ත පුතේ මෙන්න මෙහෙම දැන් අපි ගිණුම් කරන සමීකරණයක් ඉගෙන ගත්තානේ. වත්කම් ධන වියදම් සමානයි ප්‍රාග්ධනය ධන ආදායම් ධන වගකීම්. මේ ටික මේ දෙක වැඩිවීම හර නේද? මේ තුන වැඩිවීම මොනවාද පුතේ? බැර කියලා තමයි අපි ඉගෙන ගත්තේ. හරි. එහෙනම් මෙන්න මේක තමයි ගිණුමක ආකෘතිය. මේක තමයි පුතේ ගිණුමක ආකෘතිය වෙන්නේ. එතකොට මේ ගිණුමේ ආකෘතියේ අපි මේ තියෙන්නේ හරි මැද්ද මේක හර පැත්ත පුතේ මේක බැර පැත්ත. දැන් ඔයාලට තේරෙන්නේ නැති උඩ එකත් එක්ක මොකක්ද සම්බන්ධයක් තියෙනවා කියලා. එතකොට පුතේ මේ වත්කම් වියදම් එහෙනම් හර එහෙනම් වැඩිවීම සටහන් කරන්නේ මොන පැත්තද? හර පැත්තේ වත්කම් වියදම්. එහෙනම් ප්‍රාග්ධනයේ ආදායම් වගකීම් බැර වැඩිවීම සටහන් කරන්නේ බැර පැත්තේ. එහෙනම් දිනය විස්තරය සංගල පිටුව වටිනාකම් මේ තියෙන එක පැත්තක්. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම්. එහෙනම් හර බැර. එහෙනම් වත්කම් වියදම් වැඩිවීම හර පැත්ත එන්නේ. අපි වම් අත පැත්ත සටහන් කරනවා වැඩිවීම. එහෙනම් ප්‍රාග්ධනයේ ආදායම් වගකීම් වැඩිවීම බැර. එහෙනම් මොන පැත්ත සටහන් කරන්නේ? දකුණු අත පැත්ත සටහන් කරනවා. එතකොට මේ ඔක්කොම එකම ගිණුමෙන් සටහන් කරන්නේ නෑ පුතේ. බලපෑම් දෙකක් තියෙනවා. එහෙනම් මේ බලපෑම් දෙකට ගිණුම් කීයක් තියෙන්න ඕනද? දෙකක් තියෙන්න ඕන. හැබැයි මේ ව්‍යාපාරයක එකම නමින් ගිණුම් තියෙන්නේ එකක් විතරයි. ගැනුම් ගිණුම කිව්වොත් ඒ ගිණුම විතරයි මේ පොත ඉවරනකම්ම තියෙන්නේ. එහෙනම් මෙන්න මේ විදියට අපි හදා ගන්නවා ගිණුම් තියෙන පොතක්. නේද? අපි ගණන් හදන පොතක් තියෙනවා, විද්‍යාව ලියන පොතක් තියෙනවා, සිංහල ලියන පොතක් තියෙනවා. එහෙනම් මේ විදියට අපි ගිණුම් තියෙන පොතට මේ ගිණුම් විතරක් ගහලා තියෙන පොතට අපි කියනවා ලෙජරය කියලා. මොකක් කියලා කියනවද? ලෙජරය කියලා කියනවා. එහෙනම් ලෙජරය කියලා කියන්නේ ව්‍යාපාරයක සමස්ත ගිණුම් තියෙන පොතට. හරි. එහෙනම් අපි බලමු කොහොමද ගනුදෙනුවක් ගිණුමක සටහන් කරන්න කියලා. හැබැයි ඊට කලින් අපි බලලා ඉමු
කොහොමද දිත්ත සටහනක් අපි හදාගන්නේ? අපිට එකපාරට මේක සටහන් කරගන්න බෑනේ. අපි පියවරෙන් පියවර යමු. එහෙනම් අපි බලමු කොහොමද මුලින්ම දිත්ත සටහනක් හදාගන්නේ කියලා. හරි. සාමාන්‍ය ගණදෙනු තියෙනවානේ. අයිතිකරු ව්‍යාපාරයට ප්‍රාග්ධනය දෙව්වා, බැංකු ණයක් ගත්තා, බැංකු ණය පියෙව්වා, භාණ්ඩ මිලදී ගත්තා. මං කිව්වා භාණ්ඩ මිලදී ගැනීම මොකද්ද පුතේ? දැන් දිත්ත සටහන් ක්‍රමයට අනුව මේ වියදම් තියෙනවා. එහෙනම් අපි භාණ්ඩ මිලදී ගැනීම වියදමක් විදිහට තමයි සටහන් කරන්නේ. භාණ්ඩ විකිණීම ආදායමක් විදිහට තමයි සටහන් කරන්නේ. ණය හිමියන්ට ගෙවීම, ණයගතියන්ගේ ලැබීම, සංග්‍රහ වියදම්, වැටුප් ගෙවීම, විදුලි ගාස්තු ගෙවීම, මෙන්න මේ වගේ ගනුදෙනු වල කොහොමද දිත්ත බලපෑම සහ දිත්ත සටහන හදාගන්නේ කියලා අපි කතා කරමු. එහෙනම් පුතේ මම මේක තුනකට බෙදනවා. එක ගනුදෙනුව, දෙක දිත්ත බලපෑම, අනිත් එක සටහන, දිත්ත සටහන. අපි බලමු ගනුදෙනුවෙන් ගනුදෙනුව කොහොමද දිත්ත සටහන හදාගන්නේ කියලා. හරි. එහෙනම් එක පළවෙනි එක අයිතිකරු ව්‍යාපාරයට ප්‍රාග්ධනය යෙදුවා. හරි. අයිතිකරු ව්‍යාපාර ප්‍රාග්ධනය යෙදුවම අපි දැනටමත් දන්නවා ගිණුම් කරන සමීකරණේ අපි සටහන් කරන විදිය. කොහොමද සටහන් කරන්නේ පුතේ? එක තමයි දිත්ත බලපෑම. මොකද්ද පුතේ? වත්කම් වැඩි වේ. මොන වත්කමද වැඩි වෙන්නේ? අපි දාගන්නවා මුදල්. ඊළඟට මොකද්ද වැඩි වෙන්නේ? ප්‍රාග්ධනය වැඩි වේ. ප්‍රාග්ධනය වැඩි වේ. මොකද්ද? ප්‍රාග්ධනයම තමයි. එහෙනම් දැන් අපි මේ තියෙන්නේ බලපෑම. ඔයාලගෙන් ගොඩක් වෙලාවට පේපර් එකේ අහන්න පුළුවන් දිත්ත බලපෑම. ඔයා දිත්ත බලපෑම පුවම දිත්ත සටහන ලිව්වොත් වැරදි. දිත්ත සටහන කියලා දිත්ත බලපෑම ලිව්වත් වැරදි. එහෙනම් දැන් අපිට ලූකා පැසියෝලි මෙන්න මේ දිත්ත බලපෑම කියන්නේ සටහන් කරන්න කියලා හර සහ බැර විදියට. ඒක තමයි පුතේ දිත්ත සටහන් න්‍යාය කියලා කියන්නේ. මේ දිත්ත සටහන් න්‍යාය නෙමෙයි. තේරුණාද? එහෙනම් අපි බලමු කොහොමද මේක හරයි බැරයි කියලා සටහන් කරන්න කියලා. හරි. එහෙනම් පළවෙනි එක වත්කම් වැඩි වේ. මොන වත්කමද වැඩි වෙන්නේ? වැඩි වෙන්නේ මුදල්. එහෙනම් මම කිව්වා අපි සටහන් කරන්න කොහෙද පුතේ? ගිණුමක. එහෙනම් අපි ගිණුමක් ආරම්භ කරගන්න ඕනේ. මොකක්ද ගිණුම? මුදල් ගිණුම. එහෙනම් මුදල් ගිණුම. එහෙනම් වත්කමක් වැඩි වේ. අපිට මූලධර්ම කියනවා අපි දන්නවා නේද? වත්කම් වියදම් වැඩිවීම හර. එහෙනම් මුදල් ගිණුම හර. හරිද? හරි. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වේ. අප්‍රාග්ධනය වැඩි වේ. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වුණාම අපි මොකද කරන්නේ? අදාළ වෙන ගිණුමක් ගහ ගන්න ඕන. මොකද්ද ගිණුම? ප්‍රාග්ධන ගිණුම. එහෙනම් ප්‍රාග්ධන ගිණුම. එහෙනම් ප්‍රාග්ධන ගිණුම මොකද වෙන්නේ? ප්‍රාග්ධනය ආදායම් වගකීම් වැඩිවීම බැර නේද? එහෙනම් බැර කියලා ලියන්න. දැන් පුතාලට මම මේ විදියට ලිව්වා. මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. හැබැයි පුතේ අපි සාමාන්‍යයෙන් ලියනකොට මේ බැර එක ඒක පුතේ අදාළ ඕන එකට අපි බැර සටහන පොඩ්ඩක් මේකෙන් වෙන් වෙලා හඳුනගන්න පොඩ්ඩක් ඈඩ් කරලා ලියනවා. ප්‍රාග්ධන ගිණුම බැර. තේරුණාද? එහෙනම් මේ විදිහට තමයි දිස් සටහන් ලියන්නේ. මේ දිස් සටහන් ලියනවා විතරයි. මේ තාම දිස් සටහන් සටහන් කරේ නැත. මේ අපි දිස් සටහන හදාගත්තා. මේ ටික තමයි පස් සටහන් කරන්නේ. හරිද? හා එහෙනම් පළවෙනි එක හරි. එහෙනම් දෙවෙනි එක බැංකු ණයක් ගත්තා. බැංකු ණයක් ගත්තා. හරි. බැංකු ණයක් ගත්තා. මොකද වෙන්නේ? දන්නවා. පළවෙනි එක වත්කම් වැඩි වේ. මොන වත්කමද? මුදල් නේද? ඊළඟ එක වගකීම් වැඩි වේ. මොන වගකීමද? බැංකු ණය.
හරිද? හරි. එහෙනම් අපි දිත්ත බලපෑමට අනුව දිත්ත සටහන තියන්නයි යන්නේ. වත්කම් වැඩි වීම හර. එහෙනම් මොකද්ද වැඩි වෙන වත්කම? මුදල් ගිණුම හර. මොකද්ද වැඩි වෙන බැර වෙන්නේ? වගකීම් වැඩි වෙනවා. මොකද්ද වැඩි වෙන වගකීම් පුතේ? බැංකු ණය. එහෙනම් බැංකු ණය ගිණුම බැර. තේරුණාද? හරි. එහෙනම් අපි එනවා පුතේ ඊළඟ ගනුදෙනුවට 3. බැංකු ණය ගෙව්වා. බැංකු ණය ගෙව්වා. හරි. එහෙනම් බැංකු ණය ගෙව්වා. මොකද වෙන්නේ? මුදල් නැමැති වත්කම අඩු වෙනවා. ව්‍යාපාරයේ බැංකු ණය නැමැති වගකීමත් අඩු වෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ අපි හැමතිස්සෙම මුලින්ම ලියන්නේ හරසටහන. මොන සටහනද අපි හැමතිස්සෙම ලියන්නේ? හරසටහන තමයි පුතේ අපි හැමතිස්සෙම මුලින් ලියන්නේ. එහෙනම් වගකීම් අඩු වේ. මොන වගකීමද පුතේ? බැංකු ණය. එහෙනම් ඊළඟට මොකක් කරනවද පුතේ? වත්කම් අඩු වේ. මොන වත්කමද පුතේ? මුදල්. එහෙනම් අපි මේක බලාගෙන දිත්ත සටහන ලියනවා. මොකක්ද දිත්ත සටහන පුතේ? බැංකු ණය ගිණුම හර. ඊළඟට මුදල් ගිණුම බැර. එහෙනම් ඊළඟට බලපෑමට එනවා 4 ගනුදෙනුව පුතේ ලී බඩු මිලදී ගත්තා. හරි. දැන් පුතේ ලී බඩු මිලදී ගත්තා. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක ලී බඩු මිලදී ගන්නවා කියලා කියන්නේ පරිභෝජනයට තමයි ගන්න. එහෙනම් මේක තොග නෙමෙයි. එහෙනම් මේක පරිභෝජනයට තමයි ගන්නෙ. එහෙනම් නැවත විකිණීමේ අරමුණින් ගන්න නම් විතරයි. නැවත විකිණීමේ අරමුණින් ගන්නවා නම් විතරයි පුතේ මොනවා වෙන්නේද? ඒක තොගයක් වෙන්නේ. තේරුණාද? හරි. එහෙනම් අපි ලී බඩු මිලදී ගැනීම සටහන් කළ යුත්තේ මොනවා විදියටද? වත්කමක් මිලදී ගැනීම විදියට තමයි. එහෙනම් වියදමක් වැඩිවීම නෙමෙයි වත්කමක් වැඩිවීම විදියට තමයි සටහන් කරන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මුලින්ම ලී බඩු නැමැති වත්කම වැඩි වෙනවා. එහෙනම් අපි කියනවා වත්කම් වැඩි වේ. මොන වත්කමද? ලී බඩු. ඊළඟට අඩු වෙනවා වත්කම් අඩු වේ. මොන වත්කමද පුතේ අඩු වෙන්නේ? මුදල් නැමැති වත්කම අඩු වෙනවා. හරි. එහෙනම් අපි කිස්සටහන් තියෙනවා. එහෙනම් අපි ගිණුමක් ආරම්භ කරගන්නවා. පළවෙනි එක ලී බඩු ගිණුම හර. ඊළඟට මුදල් අඩු වෙනවා. එහෙනම් මුදල් ගිණුම බැර. එහෙනම් මේ දැන් ගිණුම් 4ක් ආවද? නෑ පුතේ. එකම ගිණුමේ තමයි හර සහ බැර දෙපැත්තට සටහන් කරන්නේ. තේරුණාද? හරි. එහෙනම් පුතේ අපි යනවා පස්වෙනි ගනුදෙනුවට. පස්වෙනි ගනුදෙනුව තමයි රුපියල් 10000ක භාණ්ඩ මුදලට මිලදී ගැනීම. හරි. අපි දන්නවා භාණ්ඩ කියන එකට තව එකක් තමයි තොගය. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ තොගය. එහෙනම් දැන් රුපියල් 10000ක භාණ්ඩ මිලදී අරගෙන අපි දන්නවා භාණ්ඩ මිලදී ගන්න එක මොකක් කියලාද? භාණ්ඩ මිලදී ගැනීම ව්‍යාපාරයට වියදමක්. ඒ වියදමට අපි නමක් දුන්නා. මොකක්ද ඒ වියදමේ නම? ගැනුම්. එහෙනම් පුතේ දැන් වියදමක් වැඩි වෙනවා. වියදමක් වැඩි වෙනවා. කොහොමද වියදමක් වැඩි වෙන්නේ? කොහොමද වියදමක් වැඩි වෙන්නේ? වියදමක් වැඩි වෙන්නේ වියදමක් දරනවා. මේ අවස්ථාවේ තමයි දරන්නේ. අන්න එතකොට වියදමක් වැඩි වෙනවා කියලා තමයි අපි සටහන් කරන්නේ. එහෙනම් මොකද වෙන්නේ? පළවෙනි එක වියදම් වැඩි වේ. මොන වියදමද? ගැනුම්. අපි දැන් දිත්ත සටහන් වලදී කොහිදවත්
තොග ගිනුම බැර තොග ගිනුම හර කියලා සටහන් කරන්නේ නැත. තේරුණාද? මිලදී ගැනීම වියදමක් විදියට විකිණීම ආදායමක් විදියට තමයි තොග සටහන් කරන්නේ. මොනවා විතරද? විකිණීමට ඇති තියෙන තොග විතරයි මෙහෙම සටහන් කරන්නේ. හරි. එහෙනම් වියදමක් වැඩි වුණා. මොකද පුතේ? ගැනුම්. ඊළඟට මොකද වෙන්නේ? අපි තොග ගත්තේ සල්ලි වලට. සල්ලි දීලා තමයි තොග ගත්තේ. එහෙනම් මුදල් නැමැති වත්කම අඩු වෙනවා. එහෙනම් අපි ලියනවා වත්කම් අඩු වේ. මොන වත්කමද පුතේ? මුදල්. එහෙනම් අපි ඉස්සරහට කියනවා ගැනුම් ගිනුම හර මුදල් ගිනුම බැර කියලා. හරි. එහෙනම් අපි ගණදෙනු බලපෑම් ගණදෙනු පහක් කතා කරා කොහොමද දිත්ත බලපෑම සහ දිත් සටහන කොහොමද තියන්නේ කියලා. අපි ඊටු ටික බලමු. එහෙනම් අපි කතා කරනවා ඊළඟ එක 6 වෙනි ගණදෙනුව තොග ණයට ගැනීම. හරි. තොග ණයට ගත්තත් මුදලට ගත්තත් අපි කිව්වා තොග මිලදී ගැනීම ව්‍යාපාරයකට වියදමක් නේද? හරි. එහෙනම් මොකද වෙන්නේ පළවෙනි එක? වියදම් වැඩි වේ. මොන වියදමද? ගැනුම්. ගැනිලි නෙමෙයි පුතේ ගැනුම්. හරි. ඊළඟට තොග ගන්නෙ මොනවාටද පුතේ? ණයට. අපි දන්නවා දෙන්නම් කාසි. පස්සේ සල්ලි දෙන්නම් කියලා භාණ්ඩ අරගෙන එනවා. එහෙනම් පස්සේ සල්ලි දෙන්නම් කියලා භාණ්ඩ අරගෙන ඇවිල්ලා අපිට තියෙන බැඳීමට අපි කවුරු කියලා කියනවද පුතේ? ණය හිමි. ණය හිමි කියලා කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. එහෙනම් මොනවාත් වැඩි වෙනවද පුතේ? වගකීම් වැඩි වේ. එහෙනම් මොන වගකීමද වැඩි වෙන්නේ? ණය හිමි. හරි. එහෙනම් අපි දැන් බලනවා මෙන්න මේකේ මේ බලපෑමේ දිත්ත සටහන. එහෙනම් මොකද වෙන්නේ? ගැනුම් ගිනුම හර. ගැනුම් ගිනුම හර. ණය හිමි ගිනුම බැර. හරිද? හරි. එහෙනම් අපි ඊළඟට කතා කරනවා 7 වෙනි ගනුදෙනුව තොග මුදලට විකිණීම. හරි. තොග මුදලට විකිණීම. මම කිව්වා තොගයක් විකුණනවා නම් ව්‍යාපාරයකට පුතේ ආදායමක්. ඒ ආදායමේ නම මොකද්ද? විකුණුම්. එහෙනම් දැන් තොග මුදලට විකුණනවා. එහෙනම් විකුණුම් කියන්නේ ආදායමක් නම් ආදායමක් වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. එහෙනම් ආදායමක් වැඩි වෙනවා නම් ආදායම් ගිණුම බැර. එහෙනම් භාණ්ඩ විකුණලා අපිට මොනවද පුතේ හම්බ වෙන්නේ? සල්ලි. එහෙනම් අපිට මුලින්ම ව්‍යාපාරේ වත්කම් වැඩි වේ. මොන වත්කමද පුතේ? මුදල්. ඊළඟට තොග විකිණීම ව්‍යාපාරයට ආදායමක්. එහෙනම් ආදායම් වැඩි වේ. මොන ආදායමද? විකුණුම්. හරිද? හරි. එහෙනම් අපි මේක ඉස්සරහට තියනවා මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර. හරිද? හරි. එහෙනම් අපි කතා කරනවා පුතේ ඊළඟ එක 8 තොග ණයට විකිණීම. හරි. තොග ණයට වික්කත් මුදලට වික්කත් තොග විකිණීම ව්‍යාපාරයකට ආදායමක්. ඒ ආදායමේ නම මොකද්ද පුතේ? අපි කියනවා විකුණුම් කියලා. එහෙනම් දැන් අපි විකුණන්නේ ණයට. එහෙනම් අපිට මේ වෙලේම සල්ලි හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපේ ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ කවුරු හරි ණයට අරන් ගිහිල්ලා අපිට සල්ලි දෙන්න ඉන්න කට්ටියට අපි කවුරු කියලා කියනවද පුතේ? ණයගැති කියලා කියනවා. එහෙනම් ණයගැතියෝ කියලා කියන්නේ ව්‍යාපාරට මොකද්ද? වත්කම. එහෙනම් මොකද වෙන්නේ පුතේ? වත්කම් වැඩි වේ. මොන වත්කමද පුතේ? ණයගැති වත්කම තමයි වැඩි වෙන්නේ. එහෙනම් ඊළඟට ආදායම් වැඩි වේ. එහෙනම් මොන ආදායමද වැඩි වෙන්නේ? විකුණුම්. එහෙනම් අපි දිස්සටහන් ලියනවා ණයගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර. හරිද? හරි. එහෙනම් ආදායම් වැඩිවීම තමයි අපි මෙතන සටහන් කරේ මේ
දෙකේම එකයි. තේරුණාද? හැබැයි මුදලට නම් මුදල් ගිණුම හර වෙනවා. ණයට නම් මොකද වෙන්නේ පුතේ? ණය ගැති වැඩි වෙනවා. හරිද? එහෙනම් පුතේ අපි යනවා 9 වෙනි ගනුදෙනුවට. ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා. හරි. ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා. මුලින්ම ණය ගැති අපිට දෙන්නේ මොකද්ද? මුදල්. එහෙනම් මොකද වෙන්නේ පුතේ? වත්කම් වැඩි වේ. එහෙනම් මොන වත්කමද වැඩි වෙන්නේ? මුදල්. නේද? හරි. දැන් අපිට සල්ලි දෙන්න හිටපු කට්ටිය අපිට සල්ලි දීලා මේ ඉස්සෙල්ලා අපිට බැඳීමක් ඇති වුණා. නේද? ණයගැතියෝ කියන බැඳීම වැඩි වුණා. වත්කමක් වැඩි වුණා. එහෙනම් දැන් ඒගොල්ලන් අපිට සල්ලි දෙනවලු. එහෙනම් වත්කමක් මොකද වෙන්නේ පුතේ? ණයගැති නැමැති වත්කම අඩු වෙනවා. එහෙනම් වත්කම් අඩු වේ. මොන වත්කමද පුතේ? ණයගැති. හරි. එහෙනම් අපි ඉස්සරහට තියනවා මුදල් ගිණුම හර ණය ගැති ගිණුම බැරි. හරිද? හරි. එහෙනම් පුතේ අපි එනවා 10 වෙනි ගනුදෙනුවට. 10 ණය හිමියන්ට මුදල් ගෙව්වා. හරි. ණය හිමියන්ට මුදල් ගෙව්වා. ණය හිමියන්ට මුදල් ගෙව්වම අපේ ව්‍යාපාරයේ මොකද වෙන්නේ? වගකීම අඩු වෙනවා නේද? බැඳීම අඩු වෙනවා. එහෙනම් පුතේ පළවෙනි එක මොකද වෙන්නේ? වගකීම් අඩු වේ. මොන වගකීමද අඩු වෙන්නේ? ණය හිමි. ඊළඟට අපි ණය හිමියන්ට මුදල් ගෙවුවම ව්‍යාපාරයේ මුදලුත් අඩු වෙනවා. එහෙනම් වත්කම් අඩු වේ. මොන වත්කමද අඩු වෙන්නේ පුතේ? මුදල්. එහෙනම් අපි ඉස්සරහට තියනවා ණය හිමි ගිණුම හර මුදල් ගිණුම බැරි. හරිද? හරි. එහෙනම් පුතේ අපි එනවා ඊළඟ ගනුදෙනුවට. 11 වෙනි ගනුදෙනුව අයිතිකරු මුදල් ගැනිලි සිදු කිරීම. හරි. අයිතිකරු මුදල් ගෙනියලා ගැනිලි කියලා කියන්නේ ව්‍යාපාරයේ තියෙන දේවල් අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනට අරන් යන එක. එහෙනම් අයිතිකරු දැන් ව්‍යාපාරයේ තියෙන මුදල් තම පෞද්ගලික ප්‍රයෝජනට අරන් ගිහිල්ලා. එහෙනම් පුතේ අයිතිකරුගේ අයිතිවාසිකම වෙන ප්‍රාග්ධනය මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රාග්ධනය අඩු වේ. මොකක්ද අඩු වෙන්නේ? ගැනිලි කියලා තමයි අඩු වෙන්නේ නේද? අයිතිකරු ව්‍යාපාරයේ තියෙන මොනවාද අරන් යන්නේ පුතේ? මුදල්. එහෙනම් වත්කම් අඩු වේ. මොන වත්කමද පුතේ? මුදල් නැමැති වත්කම තමයි අඩු වෙන්නේ. එහෙනම් අපි ඉස්සරහට තියනවා පුතේ ගිණුම ගහන්නේ ගැනිලි ගිණුම හර මුදල් ගිණුම බැර කියලා තමයි අපි සටහන් කරන්නේ. හරි. එහෙනම් අපි ඊළඟට කතා කරනවා ගනුදෙනු අංක 12 විදුලි ගාස්තු ගෙව්වා. විදුලි ගාස්තු ගෙව්වා. හරි. එහෙනම් විදුලි ගාස්තු ගෙව්වා. විදුලි ගාස්තු කියලා කියන්නේ පුතේ ව්‍යාපාරයට වියදමක්. නේද? අපි කතා කරා නේද? ගිණුම් කරන සමීකරණයේ විදුලි ගාස්තු කියලා කියන්නේ අපි සටහන් කරේ වියදමක් විදියට. එහෙනම් දැන් ව්‍යාපාරයේ වියදමක් දරනවා විදුලි ගාස්තු ගෙවුවම. එහෙනම් ව්‍යාපාරයේ විදුලි ගාස්තු මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. එහෙනම් වියදම් වැඩි වෙනවා. නේද? හරි. එහෙනම් වියදම් වැඩි වේ. මොන වියදම වැඩි වෙන්නේ පුතේ? විදුලි ගාස්තු. එතකොට විදුලි ගාස්තු ගෙවන්නේ මොනවා වලින්ද? මුදල් වලින්. එහෙනම් මොකද වෙන්නේ පුතේ? වත්කම් අඩු වේ. මොන වත්කමද? මුදල්. එහෙනම් පුතේ ඉස්සරහට තියෙනවා විදුලි ගාස්තු ගිණුම හර මුදල් ගිණුම බැරි. හරිද? හරි. එහෙනම් එනවා පුතේ අපි
13 වෙනි ගනුදෙනුවට. එතකොට විදුලි ගාස්තු, වැටුප් කෙව්වද, සංග්‍රහ වියදම්ද, ගෙනීමේ කුලීද, ෂයද, බොල් ණයද හැම වියදමක්ම පුතේ වැඩි වෙනවා. එහෙනම් වියදම් වැඩි වෙයි. අදාළ වියදම් ගිණුමේ නමින් හර කරනවා කියලා හොඳට මතක තියාගන්න ඕනේ. හරිද? හරි. ඊළඟට පොලි ආදායම් ලැබුණා. හරි. පොලි ආදායම් ලැබිලා. ආදායමක් ලැබිලා. ආදායම් ලැබෙන්නේ මොනවා වලින්ද? ආදායම් ලැබෙන්නේ පුතේ මුදල් වලින්. එහෙනම් මොකද වෙන්නේ? වත්කම් වැඩි වේ. මොන වත්කමද? මුදල්. එහෙනම් ආදායමක් ලැබිලා. ආදායම එන මොනවා වෙන්න ඕනද? වැඩි වෙන්න ඕනේ. එහෙනම් ආදායම් වැඩි වේ. එහෙනම් මොන ආදායමද? පොලි ආදායම්. එහෙනම් අපි දිස්සටහන තියෙනවා මුදල් වැඩි වෙනවා. එහෙනම් මුදල් ගිණුම හර පොලි ආදායම් ගිණුම බැ. හරි. එහෙනම් පුතේ මෙන්න මේ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි කතා කරා ගනුදෙනුවක්. ගනුදෙනුවේ තියෙන බලපෑම් දෙකක් තියෙනවා. ඒ බලපෑම එකක් හර විදියට අනිත් එක බැර විදියට සටහන් කරන එක දැන් තමයි කතා කරන්නේ. එහෙනම් ඕනෑම ගනුදෙනුවක බලපෑම් දෙක හර සහ බැර වශයෙන් සටහන් කරන එකට අපි කියනවා දිත්ත සටහන් න්‍යාය කියලා. එහෙනම් දිත්ත සටහන් න්‍යාය ලෝකට හඳුන්වා දුන්නේ ලූකා පැසියෝලි. එයා තමයි මේ දිත්ත සටහන් න්‍යාය හඳුන්වා දුන්නේ. එහෙනම් අපි දන්නවා කොහොමද දිත්ත සටහන් මූලධර්මයේ හැදුනේ කියන එක. වත්කම් වියදම් වලට එක මූලධර්මයකුත් ප්‍රාග්ධන ආදායම් වක්කීම් වලට එක මූලධර්මයකුත් හැදුනේ කොහොමද කියලා. හරි. එහෙනම් මම ඊළඟ එපිසෝඩ් එකෙන් මේ දිත්ත සටහන් න්‍යායට අදාළ ගනුදෙනු කොහොමද අපි ගිණුමක සටහන් කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු. එහෙනම් මම අද නතර වෙනවා. ආයිබෝවන්.